මෙන්න මේ ඇමෝනියම් ලවණ වල තාප වියෝජනය. හරි මේක සෑහෙන්න වැදගත් මේ. හරි 21 ඇමෝනියම් ලවණ වල තාප වියෝජනය පුතේ බලන්න. මේ ඇමෝනියම් ලවණයක් හරි මේ ඇමෝනියම් වල සංයෝග හරි ඇමෝනියම් වල සංයෝග බලන්නකෝ. ඒ මෙන්න මෙයා රත් කරොත් මොකද්ද වෙන්නේ? හරි මේ එක එක්කෙනාගේ තාප වියෝජනය පුතේ පුළුවන් තරම් ජලාණු ඉවත් කරන්න බලනවා. පුතේ මෙයාගේ H දෙන්නෙකුත් ඉන්නවා මේ H 4 දෙනෙක් ඉන්නවා O දෙන්නෙක් ඉන්නවා. එහෙනම් මෙයාට පුළුවන් ජලාණු කීයක් ඉවත් කරන්නේ? ජලාණු දෙකක් ඉවත් කරන්න පුළුවන්. එතකොට ඉතුරු වෙලා ඉන්නේ කවුද? මෙතනින් ජලාණු දෙකක් ඉවත් වුණාම N2 ඉතුරු වෙනවා. ඊට පස්සේ බලන්නකෝ ඇමෝනියම් මෙයා. එතකොට පළවෙනි පිළිතුර ප්‍රශ්නයක් නෑ. මෙයාගෙත් බලන්න පුතේ මෙයාගෙත් උපරිම ජලාණු ගාණක් ඉවත් වෙන විදිහට තමයි වැඩේ වෙන්නේ. මෙයාගේ කවුද ඉන්නේ? H 4 දෙනෙකුයි O 3 දෙනෙකුයි. එහෙනම් පුතේ ඉවත් වෙන්න පුළුවන් H2O අණු 2යි. හරි ජලාණු දෙකක් තමයි ඉවත් වෙන්නේ. හරි මේකෙත් ජලාණු දෙකක් ඉවත් වුණා. හරි මේකෙත් මොකෝ වෙන්නේ? ජලාණු දෙකක් ඉවත් වෙනවා. එතකොට පුතේ ඉතුරුයි කවුද බලන්න? N2 කෙනෙකුයි. බලන්න ජලාණු දෙකක් ගියාම ඔක්සිජන්ලා දෙන්නෙක් ගියා. එහෙනම් ඉතුරුයි තව ඔක්සිජන් කෙනෙක්. එහෙනම් N2O උපරිම ජලාණු ගාණක් ඉවත් කරන්න. හරි මෙතන උපරිම ජලාණු ගාණක් ඉවත් කරා. මෙතන උපරිම ජලාණු ගාණක් ඉවත් කරා. මේක ඔක්සිජන් කෙනෙක් ඉතුරු වුණා. එහෙනම් දෙවෙනි පිළිතුරත් හරි. ඊට පස්සේ ඇමෝනියම් බ්‍රෝමයිඩ් වලට මොකෝ කරන්නේ? හරි මේ යන්නේ පුතේ 21 වෙනි එක වෙන. හරි 21 ඇමෝනියම් බ්‍රෝමයිඩ් වල කතාව සහ මේ ඕකේ එක ළඟ කතාව දෙකක් කියලා දෙන්නම් පුතේ. හරි හොඳට අහගන්න. ඇමෝනියම් බ්‍රෝමයිඩ් වලින් හරි ඇමෝනියම් බ්‍රෝමයිඩ් රත් කරාම අපිට මුලින්ම ලැබෙන්නේ පුතේ ඇමෝනියා සහ HBr කියන එකේ පුතේ මෙයා ඉක්මනට බිඳ වැටිලා මෙන්න මේ HBr කියන එක කෙනා ඇමෝනියා Br2 සහ H2 බවට මෙයා පත් වෙනවා. හොඳට මතක තියාගන්න මේ තත්ත්වෙන් නතර වෙන්නේ මෙයා. හරි මෙන්න මේ නිපද වෙන තාපයෙන් කොටසක් පාවිච්චි කරලා මෙයා Br2 සහ H2 බවට පත් වෙනවා. හරි Br2 සහ H2 බවට තවදුරටත් පත් වෙනවා. හරි මතක තියාගන්න. එතකොට පුතේ අපිට දුඹුරු පැහැති වායුවක් ලැබෙනවා. හැබැයි පුතේ මෙන්න මේක හොඳට මතක තියාගන්න. හරි ඇමෝනියා මෙයා මෙතනට Cl කෙනෙක් හිටියනම් මෙයාව රත් කරා නම් අපිට ලැබෙන්නේ ඇමෝනියා සහ HBr. තවදුරටත් පුතේ මෙයා වර විදියට බිඳ වැටෙන්නේ මේ විදියට බිඳ වැටෙන්නේ. හරි ඇමෝනියා සහ HCl කියන එක කෙනා මෙයා තවදුරටත් පුතේ අර විදියට බිඳ වැටීමට ලක් වෙන්නේ නැහැ. හරි මේ විදියටම තියෙනවා තවදුරටත් අරය බිඳ වෙන්නේ නැහැ. මෙයා තවදුරටත් බිඳ වැටීමට ලක් වෙන්නේ නැහැ. මතක තියාගන්න මෙතන HCl අවස්ථාවෙන් අතර වෙනවා. මෙයා H2 සහ Br2 බවටම යනවා. ඊට පස්සේ ඇමෝනියම් ඩයික්‍රෝමේට් රත් කරොත් හරි මෙයා වැදගත්. හරි ඇමෝනියම් ඩයික්‍රෝමේට් මේ ඇමෝනියම් මෙයා ගැන දැනගන්න ඕන. ඇමෝනියම් ඩයික්‍රෝමේට් රත් කරොත් පුතේ ඔයා දන්නවද දන්නේ මේකෙදි පුතේ N2 වායුව පිට වෙනවා. ඊළඟට ක්‍රෝමියම් ඔක්සයිඩ් ඇති වෙනවා. ඊටත් අමතරව ඔයාට මතකද? හරි N2 ඇති වෙනවා. ක්‍රෝමියම් ඔක්සයිඩ් සහ මෙයාගෙන් කවුද ඇති වෙන්නේ? ජලය ඇති වෙනවා. ඕ හොඳට මතක තියෙන්න ඕන. මෙන්න මේ තුන් දෙනා තමයි මේකෙන් ඇති වෙන්නේ. මේකෙදි ඔක්සිජන් වායුව ලබා දේ කියන පිළිතුර වැරදි. එහෙනම් 21ට කීවෙනි පිළිතුර දෙන්නේ? 4 වෙනි පිළිතුර. බලන්න ඊළඟ එක්කෙනා මේ පස්වෙනි එක්කෙනා Na3 මෙයා. හරි මෙන්න මෙයා රත් කරාම හරි මෙයා රත් කරාම හරි S ගොනුවේ පළවෙනි කාණ්ඩේ මෙයා රත් කරාම NaNO2 සහ O2 ලබා දීම සිදු වෙනවා. හරි මේක සෑහෙන්න වැදගත්. හරි මේක හරි S ගොනුවේ මේ කට්ටිය මේ විදියට ලබා දෙන්නේ. හරි මෙයාගෙන් මතක තියාගන්න N2 සහ ක්‍රෝමියම් ඔක්සයිඩ් සහ ජලය ලබා දෙන්නේ. පිළිතුරු අංක 4. අපි යන් 22 වෙනි එක්කෙනා 22 හරි 22 වෙනි ප්‍රශ්නය. හරි 22 මේවන් මේක කියනවා දෙවනි S ගුණයේ දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් අහන S ගුණව සම්බන්ධයෙන් බලන්න මේක කියනවා දෙවන කාණ්ඩයේ පහළට යන විට පුතේ බලන්න දෙවනි කාණ්ඩයේ බෙරිලියම් මැග්නීසියම් හරි කැල්සියම් ස්ට්‍රොන්ජියම් බේරියම් හරි ඔය ටිකනේ ඉන්නේ මේ වගේ කාබනේට් ගැන තමයි අහන්නේ මේ වගේ කාබනේට් ඔයා දන්නවා පුතේ දෙවනි කාණ්ඩයේ මෙහෙම පහළට යද්දි පුතේ කාබනේට වල තාප වියෝජන කියන උෂ්ණත්වය තාප වියෝජන උෂ්ණත්වය මොකෝ වෙන්නේ වැඩි වෙනවා කාණ්ඩේ පහළට යද්දි අපි බොරුවට හිතමු මෙයාගේ 200ක් නම් මෙයාගේ 600ක් විතර වෙනවා මෙයාගේ 600ක් නම් මෙයාගේ 900ක් 1000ක් විතර වෙනවා
මෙයාගේ 1500ක් විතර වෙනවා. හරි. පහළට යද්දී කාබනේට වල තාප වියෝජන උෂ්ණත්වය වැඩි වෙනවා. ඇත්ත. තාප වියෝජන උෂ්ණත්වය වැඩි වේ. ඇත්ත. හැබැයි පුතේ මෙයාගේ මේ පුතේ ද්‍රවණශීලතාවය කෙරෙහි බලපාන්නේ. හරි. ද්‍රවණශීලතාවය කෙරෙහි බලපාන්නේ ඇනායන නැත්නම් කාබනේට් අයන ටික. මේකෙදි ද්‍රවණශීලතාවයට බලපාන්නේ ඇනායන. ද්‍රවීකරණ බලයට බලපාන්නේ කැටායන. පුතේ මේ හැම වෙලාවෙදිම ඇනායනය සමානයිනේ කාබනේට වල. කාබනේට වල මේ හැම වෙලාවෙම ඇනායනය සමානයි. එහෙනම් මේ හැම වෙලාවකම ද්‍රවණශීලතාවය වෙනස් වෙන්නේ නැහැ පුතේ. වෙනස් වෙන්නේ මොකද්ද? ද්‍රවීකරණ බලයයි කැටායන තමයි වෙනස් වෙන්නේ. මේ ද්‍රවීකරණ බලය තමයි මේ පහළට යද්දී වෙනස් වෙන්නේ. නැතුව ද්‍රවණශීලතාවය නෙමෙයි. ද්‍රවණශීලතාවය වෙනස් වෙන්නේ නැහැ. ඒකෙන්ද වැරදි. ද්‍රවණශීලතාවය වැඩි වෙන කතාවක් කියන ඉඳ වැරදි. හැබැයි කාබනේට වල උෂ්ණත්වය මේ වියෝජන උෂ්ණත්වය නම් පහළට යන බව ඇත්ත. ඒ ඔය ද්‍රවණශීලතාවය වැඩි වෙලා නෙවෙයි. ද්‍රවීකරණ බලය කියන එක වෙනස් වීම නිසා. ඒකෙන්ද පළවෙනි උත්තරේ වැරදි. දෙවන කාණ්ඩයේ පහළට කාබනේට දියවීම පහසුයි. අපෝ නෑ පුතේ. දෙවනි කාණ්ඩයේ පහළට කාබනේට ලේසියෙන් දිය වෙන්නේ නෑ පුතේ. හොඳට අවක්ෂේප වෙනවා. හරි. දෙවන කාණ්ඩයේ පහළට ද්‍රාව්‍යතාවය කියන එක්කෙනත් අඩු වෙනවා. ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. තාප වියෝජන උෂ්ණත්වය වැඩි වෙනවා. තුන්වෙනි එක්කෙනා දෙවන කාණ්ඩයේ සල්පේට අවක්ෂේප වීමේ හැකියාව පහළට අඩු වේ නෑ. හරි. දෙවන කාණ්ඩයේ අවක්ෂේප මේ සල්පේට ටික පොඩ්ඩක් බලමු. දෙවන කාණ්ඩයේ සල්පේට හරි කවුද ඉන්නේ? බේරියම් හරි. බේරියම් මැග්නීසියම් හරි. මේ බේරියම් බෙරිලියම් මැග්නීසියම් හරි. කැල්සියම් ස්ට්‍රොන්ජියම් හරි. මේ ටිකට තියෙන්නේ පුතේ සල්පේට වල ගත්තාම මේ කට්ටියන්ගේ සල්පේට ගත්තාම දෙවෙනි කාණ්ඩේ පහළට සල්පේට ටික ගත්තාම ඔයා දන්නවා මෙන්න මේ සල්පේට දෙන්න පුතේ ජලයේ දිය වෙනවා. හරි. මේ සල්පේටේට දෙන්න සාමාන්‍යයෙන් ජලයේ දිය වෙනවා. මෙන්න මේ කැල්සියම් සල්පේට් කියන කෙනා වැඩි සාන්ද්‍රණවලදී තමයි අවක්ෂේප වෙන්නේ. නැත්තම් මෙයත් ලාවට දිය වෙනවා පුතේ. වැඩි සාන්ද්‍රණවලදී තමයි අවක්ෂේප වෙන්නේ. මේ කට්ටිය කොහොමත් අවක්ෂේප එනදී පහළට මේ දිය වෙච්ච කට්ටිය මේ දිය වෙන ස්වරූපේ නම් පහළට යද්දී අවක්ෂේප ස්වරූපයට මාරු වෙනවා. ඒ කියන්නේ සල්පේට වල පහළට යද්දී මොකෝ වෙන්නේ? සල්පේට වල අවක්ෂේප වීමේ හැකියාව අඩු වෙන්නේ පුතේ. මේ පහළට යද්දී අවක්ෂේප වීමේ හැකියාව වැඩි වෙලා මේ දිය වෙච්ච කට්ටියත් පහළට යද්දී මොකෝ වෙන්නේ? අවක්ෂේප වෙලා. හරි. පහළට යද්දී අවක්ෂේප වෙලා. එතකොට ඒකත් වැරදි. එතකොට පළවෙනි පිළිතුරු තුනම වැරදි. හතරවෙනි එක කෙනා බලමු. හරි. ලිතියම් ජලය සමග ප්‍රතික්‍රියා නොකරයි. නෑ පුතේ වැරදි. හරි. ලිතියම් ජලය සමග ප්‍රතික්‍රියා නොකරයි. හරි. මේ සත්‍ය වන්නේ කියලා යන්නේ ලිතියම් ජලය සමග ප්‍රතික්‍රියා නොකරයි. මේ බලන්න පුතේ මේ ලිතියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් හරි. මෙයා සාමාන්‍යයෙන් මෙයා වගේ කෙනෙක් ඇති කරනවා ලිතියම්. ඔයා දන්නවා සෝඩියම් පවා පුතේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. පළවෙනි කාණ්ඩේ ඔක්කොම ජලයත් එක්ක පහළට ප්‍රතික්‍රියා වෙනවා. පහළට යද්දී පුතේ ප්‍රතික්‍රියාවේ ප්‍රචණ්ඩත්වය නැත්නම් ප්‍රතික්‍රියාශීලීත්වය කියන එක නා මොකෝ වෙන්නේ ජලයත් එක්ක වැඩි වෙනවා. හරි. ලිතියම්ට වඩා ප්‍රචණ්ඩව සෝඩියම් ඊටත් වඩා පොටෑසියම්. සාමාන්‍යයෙන් අපි ඒක කරන්නේත් නැහැ විද්‍යාගාරේනේ. ලිතියම් සාමාන්‍යයෙන් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් එක්කත් කියන පොටෑසියම් එක්කත් කරනවා. ඒ කියන්නේ ඒ උත්තරෙත් වැරදි. පස්වෙනි එක්කෙනා. හරි. පස්වෙනි එක්කෙනා. හරි. පස්වෙනි එක්කෙනා ඔයා දන්නවත් දන්නේ නැහැ පුතේ මේ කාබනේට වලින් මේ පළවෙනි කාණ්ඩයේ කාබනේට වලින් හරි පළවෙනි කාබනේ කාණ්ඩ වලින් මේ පළවෙනි කාණ්ඩයේ කාබනේට වලින් හරි මේ පළවෙනි කාණ්ඩයේ කාබනේට ටිකනේ හරි සෝඩියම් පොටෑසියම් හරි ඔය විදිහට කාබනේට මෙතනින් යනවා බෙරිලියම් මැග්නීසියම් හරි කැල්සියම් ඔය විදිහටනේ පුතේ මෙන්න මෙතනින් මේ ටික තමයි මේ සාමාන්‍යයෙන් කාබනේට තාප වියෝජනය වෙන්නේ මේ පළවෙනි කාණ්ඩේ කට්ටියන්ගෙන් ලිතියම් කාබනේට්තුයි දෙවනි කාණ්ඩේ ටිකයි තමයි මේ සාමාන්‍යයෙන් තාප වියෝජනය වෙන්නේ මේවා සාමාන්‍යයෙන් තාප වියෝජනය වෙන්නේ නැහැ පුතේ සෝඩියම් කාබනේට් පොටෑසියම් කාබනේට් වගේ ඒවා තාප වියෝජනයට ලක් වෙන්නේ නැහැ ලේසියෙන් හරි එතකොට මේක කියනවා ලිතියම් කාබනේට් තාප වියෝජනයේ පහසුවද පළමු කාණ්ඩයේ අනික් කාබනේට තාප වියෝජනයේ පහසු නෑ ඇත්ත පුතේ මෙයා නම් ලේසියෙන්ම තාප වියෝජනය කරන්න පුළුවන් අඩු කට්ටියකින් හැබැයි මේ කට්ටිය තාප වියෝජනය කරන සෑහෙන්න අමාරුයි අපහසුයි
මේ කට්ටිය පහසුවෙන් මේ කට්ටියත් පුළුවන්. හරි මේ කට්ටියත් තාප වියෝජනය කරන්න පුළුවන්. පහළට යද්දී උෂ්ණත්වය වැඩි වෙනවා. හැබැයි මෙයා නම් ලේසියෙන් තාප වියෝජනය වෙනවා. S ගුණයේ අනිත් කට්ටිය පළවෙනි කාණ්ඩේ ලිතියම් මැරෙන්න මේ කට්ටිය තාප වියෝජනය කරන්න අමාරුයි. සෑහෙන්න අමාරුයි පුතේ. හරි මේ කට්ටිය තාප වියෝජනය කරන්න. එතකොට පිළිතුර 22ට 5. හරි 22ට පිළිතුර 5. ඊළඟට 23. හරි පුතේ 23 වෙනි ගාන. හරි මේකත් ගොඩක් සෑහෙන්න හොඳ එකක්. හරි 23 ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩ් පුතේ කවුරු හරි එක්කෙනෙක් ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩයක් නම් මේ හැලජනයේ බැඳුණු කාබන්ට R කාණ්ඩ එකක් තියෙන්න ඕනේ. මේ R කාණ්ඩ එකක් තියෙන මෙයා ප්‍රාථමික ඇල් මේ හැලජනයේ බැඳුණු කාබන්ට R කාණ්ඩ එකයි. ඊට පස්සේ තෘතීක ඇල්කයිල් හේලයිඩ් වලට වඩා පහසුවෙන් මේ මෙන්න තෘතීක ඇල්කයිල් හේලයිඩ් නම් පුතේ R කාණ්ඩයේ මේ හැලජනයේ බැඳුණු එක්කෙනාට මේ අපි හිත මේ හැලජනේනේ එයා බැඳුණු කාබන්ට R කාණ්ඩ 3ක් ඉන්නවා. පුතේ මම මෙයාට මුලින්ම හරි දැන් නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා මේකෙදි කියන්නේ මේ පහසුවෙන් නියුක්ලියෝෆිලික ආදේශයක්නේ. පුතේ මම මෙයාට පුතේ හරි පියවර දෙකකින් වෙන විදියට හරි මෙයා පියවර දෙකකින් වෙන්න නම් පුතේ හරි අනිවාර්යයෙන්ම නියුක්ලියෝෆිලික ආදේශයක් වෙන්න පියවර දෙකකින් වෙන්න නම් ඉස්සෙල්ලාම වෙන්නේ පුතේ මෙයා පියවර දෙකකින් වෙනවා නම් ඉස්සෙල්ලාම වෙන්නේ පුතේ මෙයා මෙයා මේ විදියට මෙයාගේ CL අයනය බවට පත් වෙන්න ඕනේ. එතකොට පුතේ මෙයා CL අයන බවට පත් වෙද්දී පළවෙනි පියවර මේක තමයි එක පියවර. හරි නියුක්ලියෝෆිලික ආදේශයක් වෙද්දී පළවෙනි පියවර තමයි මේක. මෙයා මෙහෙම වෙලා CL අයනයක් බවට පත් වෙලා මේ විදියට කාබ් කැටායනයක් ඇති කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි පියවර. හරි මෙයාගෙත් එහෙනම් පියවර දෙකකින් වෙනවා නම් මෙයා මෙහෙම ගැලවිලා මුලින්ම පුතේ කාබ් කැටායනයක් ඇති කරන්න ඕන. හරි මුලින්ම කාබ් කැටායනයක් ඇති කරන්න ඕන පුතේ. ඕක තමයි පළවෙනි පියවර. හරි මේක තමයි පළවෙනි පියවර දෙකකින් වෙදි මුලින්ම කරන්නේ කාබ් කැටායනය ඇති කරනවා. ඊට පස්සේ පුතේ මේ ඇතිවෙච්ච කාබ් කැටායනයට අපි හිතමු මේකට නියුක්ලියෝෆයිලයක් නෙන්න ඕන. මම මේකට පුතේ හරි OH මයිනස් වගේ කෙනෙක් ආවා කියලා හිතමු. මෙන්න මේ OH මයිනස් තමයි ඊළඟට පුතේ මෙයාට ප්‍රතික්‍රියා වෙන්නේ. පියවර දෙකකින් එනවා නම් පුතේ ওই විදිහට තමයි එන්නේ. ඉස්සෙල්ලම මොනවයි කරන්න ඕන? කාබ් කැටායනේ හදා ගන්න ඕන මේ විදිහට. හරි. ඊට පස්සේ තමයි නියුක්ලියෝෆයිලෙන් කාබ් කැටායනයට පහර දෙන්නේ. පුතේ ඒකෙදි බලන්න හොඳට හරි හොඳට බලන්න පුතේ මේ ඇති වෙච්ච කාබ් කැටායනය ප්‍රාථමිකයි. මේ ඇති වෙච්ච එකේනා තෘතීකයි. ඒකින්ද පුතේ මෙයාගේ ස්ථායීතාවය ඒවා දන්න ඕනේ. ප්‍රාථමික කට්ටියන්ට වඩා ද්විතීක කට්ටියන්ට වඩා තෘතීකයි. එහෙනම් මෙයාගේ ස්ථායීතාවය වැඩි පුතේ තෘතීක එක්කෙනා. ඒකින්ද පුතේ මෙයා පහසුවෙන්ම පියවර දෙකක් ඔස්සේ එන හේතුව මෙයාගෙන් ඇති වෙන මෙන්න මේ කාබ් කැටායනේ ස්ථායි. මෙයාට සාපේක්ෂව. ඒකින්ද පුතේ සාමාන්‍යයෙන් මෙයා පියවර දෙකකදී වෙන්නේ. හැබැයි මෙයාගේ පුතේ මේ කාබ් කැටායනේ මාර අස්ථායි. ඒකින්ද පුතේ මෙයා තනි පියවරකින් වෙන්නේ. ඒකින්ද මේ ගානේ අහනවා ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩ් වලට වඩා පහසුවෙන් හරි දෙවන පියවර නියුක්ලියෝෆිලික ආදේශ මේ කුමක් සත්‍ය වේද? ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩ් තෘතීක ඇල්කයිල් හේලයිඩ් වලට වඩා පහසුයි නෑ පුතේ. පහසුවෙන් මෙන්නේ තෘතීක ප්‍රාථමික කට්ටියන්ට බෑ හේතුව මේ හැදෙන කාබ් කැටායනේ අස්ථායි. ඒකින්ද මෙයා තනි පියවරකින් තමයි කැමති. මෙයාගේ කාබ් කැටායනේ ස්ථායිින්ද මෙයා පහසුවෙන්ම පියවර දෙකකින් යනවා. මුලින්ම පියවර දෙකකින් නම් කාබ් කැටායනේ හදන් ඉන්න ඕන. ඊට පස්සේ තමයි නියුක්ලියෝෆයිලෙන් පහර දෙන්නේ. හරි. ඊළඟට මේකේ දෙවෙනි එක්කෙනා එහෙනම් පළවෙනි එක්කෙනා වැරදි. දෙවෙනි එක්කෙනා හරි බ්‍රෝමෝබෙන්සීන් මගින් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය සෑදිය හැකනේ. බ්‍රෝමෝබෙන්සීන් මගින් ග්‍රීනාඩ් සෑදිය නොහැක කියලා තියන්නේ නැහැ පුතේ. පුළුවන්. හරි මේ බ්‍රෝමෝබෙන්සීන්ට මැග්නීසියම් වියලීතර දැම්මනම් ප්‍රශ්නයක් නැහැ. හරි මෙයාගෙන් අපිට පුළුවන් මේ විදිහට ග්‍රීනාඩ් හදන්න. හැබැයි කවදාවත් බ්‍රෝමෝබෙන්සීන්ට තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා මේ BR එක ඉවත් කරලා OH එකක් හදාගන්න තමයි බැරි. ග්‍රීනාඩ් හදන්න පුළුවන්. හැබැයි මේකෙන් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දාලා OH එකක් ගන්න තමයි බැරි. හරි ඒක මතක තියෙන්න ඕනේ. ඒකද දෙවෙනි පිළිතුරත් වැරදි. හරි එකක් වැරදි දෙකක් වැරදි. අපි තුන්වෙනි එක්කෙනාට යමු. තුන්වෙනි එක්කෙනා කියනවා ජ්‍යාමිතික සමාවිකවල තාපාංක ද්‍රවාංක එකිනෙකට සමානයි. පොඩ්ඩක් බලමු පුතේ. සමාවිකතාව සමයවිකතාව වර්ග දෙකයි. ඔයාලට මතකද මේ වර්ග දෙකයි එකක් ව්‍යුහ සමාවික.
හරි අනිත් ඒවා මොනවයි ත්‍රිමාණ සමාවික. ව්‍යුහ සමාවික කියලා කියන්නේ පුතේ ව්‍යුහයේ සිදුවන වෙනස් වීම නිසා සිදුවෙන ඒවා ව්‍යුහ සමාවික. වර්ග 3යි. දාම ස්ථාන ක්‍රියාකාරී කාණ්ඩ ත්‍රිමාණ සමාවිකතාවයේ පුතේ වර්ග දෙකකට බෙදන්න පුළුවන් කිව්වනේ. එකක් පාර ත්‍රිමාණ අනිත් එක්කෙනා ප්‍රකාශ. එහෙම නැත්නම් මේකට කිව්වා ප්‍රතිරූප අවයව. නැත්නම් තව කියනවා මෙයාට කයිරැල් කියලාත් කියනවා. හරි මෙයාට කියන මොනවයි මෙයා පාර ත්‍රිමාණ මෙයාට කියනවා ප්‍රකාශ ප්‍රතිරූප අවයව නැත්නම් කයිරැල්. පුතේ මේ පාර ත්‍රිමාණයට දෙන වර්ගයක් තමයි කවුද? ජ්‍යාමිතික. ජ්‍යාමිතික යටතේ වර්ග ගොඩක් තියෙනවා. A level syllabus එකේදී ජ්‍යාමිතික විදියට හම්බෙන්නේ පුතේ මෙන්න මේ විදියට හම්බෙන. හරි මේ විදියට මේ දිත්ත බන්ධනයේ එකම පැත්තේ මේ දිත්ත බන්ධනයේ දෙපැත්තෙන් මෙහෙම තිබුණොත් හරි දෙපැත්තෙන් මේ වගේ සමාන කොටස් දෙකක් තිබුණොත් ඒකට කිව්වා ට්‍රාන්ස්. හරි ඊට පස්සේ මෙහෙම දිත්ත බන්ධනයේ එකම පැත්තේ හරි එකම පැත්තේ උඩ පැත්තේ හෝ යට පැත්තේ කියන එකම පැත්තෙන් මෙහෙම පිටියොත් සමාන කාණ්ඩ දෙකක් ඒකට කිව්ව මොකද්ද? සිස්සාකාරය. මේවට කිව්වා ජ්‍යාමිතික සමාවික නැත්නම් සිස් ට්‍රාන්ස් ඒවා. මොකද පුතේ ප්‍රකාශ කියලා කියන්නේ? ප්‍රකාශ කියලා කියන්නේ මේ වගේ හරි ප්‍රකාශ සමාවිකතාවය දක්වන්න නම් හරි මම වේගෙන් මතක් කරනවා. හරි ප්‍රකාශ සමාවිකතාවය දක්වන්න නම් පුතේ කවුරු හරි කාබන් කෙනෙක්ට මේ විදියට අසමාන කාණ්ඩ හතරක් බැඳිලා ඉන්නම ඕන නැත්තම් බෑ. හරි අසමාන කාණ්ඩ හතරක් බැඳිලා හිටියොත් එයාගේ මෙහෙම දර්පණ ප්‍රතිබිම්බයක් තිබුවොත් හරි දර්පණ ප්‍රතිබිම්බයක් ගත්තොත් නැත්තම් මෙයා ඉස්සරහින් කණ්ණාඩියක් තිබුවොත් පුතේ මෙන්න මෙයාගේ ලැබෙන ප්‍රතිබිම්බය සහ මෙයාගේ ලැබෙන ප්‍රතිබිම්බයට අපි කියන මොන සමාවිකේ ප්‍රකාශ. මෙයා L ආකාරය නම් මෙයා D ආකාරය කියලා කියනවා. අහන්න ඕකනේ මේ මට කියන්න ඕනේ. හරි ඕකනේ මට කියන්න ඕනේ. සමාවිකතාවය ආයි පොඩ්ඩක් මතක් කරා. හරි පුතේ සමාවිකතාවය පොඩ්ඩක් ආයි මම මතක් කරා. හොඳේ මේ අහගන්නකෝ මේ දාම සමාවිකයි ස්ථාන සමාවිකයි ක්‍රියාකාරී කාණ්ඩයි ගත්තාම පුතේ මේ වගේ ද්‍රවාංක තාපාංක ඒ කියන්නේ සියලුම භෞතික ගුණයි සියලුම රසායනික ගුණයි එකිනෙකට මොකෝ වෙන්නේ වෙනස්. ඔන්න නෝට් එකක් හදාගන්න කෙනෙක්ට හරි ව්‍යුහ සමාවික වල පුතේ භෞතික ගුණ ඒ කියන්නේ ද්‍රවාංක තාපාංක ඊට අමතරව රසායනික ගුණ වගේ එකිනෙකට වෙනස්. මෙයාගෙත් එහෙමයි පුතේ. මෙයාගෙත් භෞතික ගුණ සහ රසායනික ගුණ වෙනස්. ජ්‍යාමිතික සමාවික වලත් පුතේ මේ භෞතික සහ රසායනික ගුණ වෙනස්. භෞතික ගුණ කියන්නේ ද්‍රවාංක තාපාංක සිස් ආකාරයට වඩා තාපාංකයේ ට්‍රාන්ස් ආකාරය වෙනස්. හරි රසායනික ගුණත් එකිනෙකට වෙනස්. මේ කට්ටියගේ භෞතික සහ රසායනික ගුණ වෙනස්. හැබැයි පුතේ මෙන්න මෙයාගේ නම් හරි ඔය ප්‍රකාශ සමාවිකතාවයේදී පුතේ මේ සිස්සා මේ L ආකාරයේ සහ D ආකාරයේ භෞතික ගුණ සමානයි. භෞතික මෙයාගේ දර්පණ ප්‍රතිබිම්බය ගත්තයි කියලා පුතේ ද්‍රවාංක තාපාංක වෙනස් වෙන්නේ නැහනේ. භෞතික ගුණ සමානයි. හැබැයි පුතේ රසායනික ගුණ එකිනෙකට වෙනස්වා දන්නවද දන්නේ නැහැ. සමහර L ආකාර පුතේ පිළිකා වලට බෙහෙත් වෙනවා. සමහර D ආකාර පිළිකාව උත්සන්න කරනවා. එහෙනම් ඔයා දන්නවා මේ හතර දෙනාගේම භෞතික ගුණයි රසායනික ගුණයි එකිනෙකට වෙනස්. හරි මෙයාගේ පුතේ භෞතික ගුණ සමානයි. මේ L එකේ D එකේ භෞතික ගුණ සමානයි. හැබැයි රසායනික ගුණ එකිනෙකට වෙනස්. හරි එතකොට කාබනික සංයෝග සඳහා IUPAC නාමකරණයේදී ඇල්කොහොල කාණ්ඩය ඇල්ඩිහයිඩ් වලට වඩා ප්‍රමුඛ වේ. චුට්ටක් මතක් කරගෙන යන්නකෝ. හරි මං කිව්වනේ ආයි නෝට් බලන්න ඕනේ නැති වෙන්න වැඩි හදලා දෙන්න කියලා. හරි චුට්ටක් ඒකත් පොඩ්ඩක් මතක් කරගෙන යන්න මං කිව්වනේ නෝට් බලන්න ඕනේ නැහැ. හරි එතකොට මං ගොඩ දාලා දෙන්නම් කියලා. හරි මේ නාමකරණයේ පිළිවෙල අංක 1 හම්බෙන්නේ කාබොක්සිලික් වලට. කාබොක්සිලික් වලින් පස්සේ වැඩකාරයා මේ වගේ එක්කෙනෙක් හිටියොත් මතකද දන්නේ මේවා අද හම්බෙච්ච කෙනා එස්ටර්. හරි එස්ටර් එකකට තමයි පුතේ ඊළඟට ප්‍රමුඛත්වය හම්බෙන්නේ. එස්ටර් වලින් පස්සේ පුතේ මේ වගේ කට්ටියට කිව්වා අම්ල ක්ලෝරයිඩ් හරි බ්‍රෝමයිඩ් හරි. ඊට පස්සේ පුතේ ප්‍රමුඛත්වය හම්බෙන්නේ ඒමයිඩ් වලට. ඊට පස්සේ ප්‍රමුඛත්වය හම්බෙන්නේ මෙන්න මෙයා සයනයිඩ් වලට. නැත්තම් හරි සයනෝ කියලා කියනවා නයිට්‍රයිල් කියලා කියනවා මෙයාට. ඊට පස්සේ මෙයාගෙන් පස්සේ අංක 6 වගේ හම්බෙන්නේ හරි ඇල්ඩිහයිඩ් වලට. හරි ඇල්ඩිහයිඩ් ඊළඟට පුතේ කීටෝන වලට ප්‍රමුඛත්වය හම්බෙන්නේ. ඊට පස්සේ මධ්‍යසාර වලට ප්‍රමුඛත්වය හම්බෙන්නේ. ඊට පස්සේ තමයි NH2 කාණ්ඩ වලට ප්‍රමුඛත්වය හම්බෙන්නේ. හරි
අපෙන් අහන්නේ මොකද්ද? IUPAC කරන නාමයේදී ඇල්කොහොල කාණ්ඩය ඇල්ඩිහයිඩ් වලට වඩා ප්‍රමුඛ වේ. මෙන්න ඇල්කොහොල මෙන්න ඇල්ඩිහයිඩ් නෑනේ. ඇල්කොහොල ඇල්ඩිහයිඩ් වලට පහළින් ඉන්නේ පුතේ. හරි ඒකත් වැරදි. හරි සත්‍ය වේද කියලා අහන්නේ. හරි මේ ද්‍රවාංක එකිනෙකට සමානයි කියු එක්කනත් වැරදි. දෙවෙනි උත්තරෙත් වැරදි. හරි එයත් වැරදි. කාබනික IUPAC නම් ක්‍රියාකාරී කාණ්ඩය ලෙස ඇල්කොහොල කාණ්ඩය ඇල්ඩිහයිඩ් කාණ්ඩයට වඩා ප්‍රමුඛ වේ. හරි නෑනේ ඒකත් වැරදි. හරි හරි ඊට පස්සේ බලමු අන්තිම එක්කෙනා. මෙයා පොඩ්ඩක් A level වලට තියෙන ධර්ම එක්කෙනෙක් සාමාන්‍යයෙන් මෙයා විභාගයට අහලා නෑ. හරි ප්‍රොපයින් සහ ප්‍රොපීන් කියන එක්කෙනා HBr එක්ක ප්‍රතික්‍රියාව හොඳට අහගන්න. හරි පුතේ මෙන්න මෙයා තමයි පුතේ ප්‍රොපයින් කියන්නේ. මෙයා පුතේ HBr එක්ක ප්‍රතික්‍රියා කරද්දී හොඳට මතක තියාගන්න මුලින්ම එක HBr අණුවක් එක්කනේ සෙට් වෙන්නේ. පුතේ මෙයා මුලින්ම එක HBr අණුවක් එක්ක සෙට් වෙද්දී මුලින්ම පුතේ මෙයාට H කෙනෙක් තමයි සම්බන්ධ වෙන්නේ. මෙයා මෙහෙම ද්‍රවණීය වෙලා ඉන්නේ. හරි මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස්. එතකොට මෙයා සම්බන්ධ වෙන්නේ පුතේ මේ එක H කෙනෙක්. එතකොට පුතේ එක H කෙනෙක් සම්බන්ධ වෙද්දී මේ ද්විත්ව බන්ධනයක් බිඳෙනවා. හරි ෆයි බන්ධනයක් බිඳෙනවා. එතකොට මෙයාගේ මෙහෙම ඉන්නවා. හයිඩ්‍රජන් වැඩි පැත්තට පුතේ හයිඩ්‍රජන් සෙට් වෙනවා කියලා හිතන්න. හරි හයිඩ්‍රජන් වැඩි පැත්තට මෙහෙම හයිඩ්‍රජන් සෙට් වුණා. හරි හයිඩ්‍රජන් සෙට් වුණා. මෙන්න මෙතනට එතකොට ධන ආයනයක් ඇති වෙනවා. ඔන්න ප්‍රොපයින් HBr එක්ක ප්‍රතික්‍රියාව. හරි ප්‍රොපයින් HBr වලදී මෙන්න මේ වගේ කාබෝ කැටයනයක් මුලින්ම ඇති වෙනවා. හරි මෙහෙම කාබෝ කැටයනයක්. හරි ඊට පස්සේ ප්‍රොපීන් ගත්තාම පුතේ ප්‍රොපීන් කියන්නේ ද්විත්ව බන්ධනයේ තියෙන කෙනානේ. මෙයා ඉතින් හරි සරලයි. හරි ප්‍රොපීන් මෙයාට පුතේ HBr දැම්මහම මුලින්ම හරි මෙයාට අර විදියටම ද්‍රවණයට ලක් වෙනවා. හරි මම වේගෙන් මතක් කරන් යන්නම්. මෙයා ඩෙල්ටා ප්ලස් මෙයා මයිනස් මෙතනින් මෙයාට පහර දුන්නාම පුතේ මෙයාගෙත් පුතේ කාබෝ කැටයනයක් ඇති වෙනවා. හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන් අඩු තැනට මෙයා ඇවිල්ලා මේ විදියට කාබෝ කැටයනයක් පුතේ මෙන්න මේ හැදෙන කාබෝ කැටයනය මාර ගොඩක් අස්ථායි. ඒකින්ද පුතේ මෙයාගේ ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි. ඇයි සර් එහෙම වෙන්නේ හේතුව මෙන්න මේ ද්විත්ව බන්ධනයේට බැඳුණු කාබන් කෙනෙක්ට ධනාරෝපණයක් තියෙන හින්දා මේවට විශේෂ නමක් කියන පුතේ විනිල්. හරි විනිල් කාබෝ කැටයන කියලා. මෙයා අස්ථායි. හරි මෙයා අස්ථායි හින්දා හරි මෙයා අස්ථායි හින්දා පුතේ මෙයාගෙන් ලැබෙන ඵල අර ගානේ කියලා තියෙන විදිහට හරි ප්‍රොපයින් වලට වඩා අඩු ශීඝ්‍රතාවයකින් ලබා දෙහු ප්‍රොපයින් ප්‍රොපීන් වලට පුතේ මෙයාගේ ශීඝ්‍රතාවය අඩු වෙන්න හේතුව තමයි මෙයාගේ කාබෝ කැටයනේ අස්ථායි. හැබැයි මෙයාගේ අවුලක් නැහැ. මෙයාගේ ටිකක් ස්ථායි කාබෝ කැටයනයක් ඇති වෙන. ඒකින්ද මෙයාගේ වේගය හරි අරයට වඩා වැඩි. ඒකින්ද මම තෝරන උත්තරේ 5. හේතුව මෙයාගේ වේගය අඩු වෙන්නේ මෙන්න මේ කාබෝ කැටයනේ පුතේ පොඩ්ඩක් අස්ථායි. හරි ඒකින්ද තමයි මෙයාගේ වේගය අඩු වෙන්න හේතුව. කොහොඳට මතක තියාගන්න මෙහෙම කාබෝ කැටයනයක් આવොත් අස්ථායි. හරි ඒක මතක තියෙන්න ඕන. හරි අපි යමු පුතේ 24. හරි 24 මේකේ පිළිතුර 5 23ට 5 24. හරි පුතේ හරි 24 හරි 24 බලන්න මේකේ කියන කතාව. හරි 24 මේකේ තියෙනවා අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් මෙතනෝල් වලට වඩා පහසුවෙන් ලූකස් සමග. මොකද්ද මේ කතාව සර්? මේ අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් කියලා කියන්නේ මේ වගේ කෙනෙක් පුතේ. අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් කියලා කියන්නේ මේ වගේ කෙනෙක්. හරි අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් කියලා කියන්නේ ද්විතීයික කෙනෙක්. හරි අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් කියන්නේ ද්විතීයික කෙනෙක්. හරි මම පොඩ්ඩක් මේ හරියින් වැඩේ පටන් ගන්නම්. හරි අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් මෙයා මම මෙතනින් පටන් ගන්නවා වැඩේ ලේසි වෙන්න. හරි මෙයා අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් කියන්නේ මේ වගේ කෙනෙක්. මෙයා මෙතනෝල් වලට වඩා පහසුවෙන් ලූකස් එක්ක ප්‍රතික්‍රියා වෙයි. යෝ පුතේ මෙයා මොන එක්කෙනෙක්? ද්විතීයික කෙනෙක්. මෙතනෝල් කියලා කියන්නේ ප්‍රාථමික කෙනෙක්. මෙයාට ලූකස් දැම්මොත් මොකෝ වෙන්නේ? ලූකස් කියන්නේ සර් සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl නේ. මෙයාටත් සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl දැම්මොත් ආ දන්නවා. හරි මොකද්ද වෙන්නේ? අවිලතාවයක් නැත්තම් බොර පාටක්. එතකොට මෙයා මොකද්ද වෙන්නේ? මේ OH එක Cl වෙනවා. මේකේ තියෙන OH එකත් Cl වෙනවා. හරි මෙතනෝල් වලට වඩා පහසුවෙන් මෙයා බවට පත් වෙනවා. පුතේ අවිලතාවයේ වේගවත් වෙන්නේ තෘතීයික කට්ටියන්ගේ තමයි වැඩිම වේගය. ඊට වඩා ද්විතීයික කට්ටියන්ගේ වේගය අඩුයි.
අඩුම වේගයක් තියෙන පුතේ ප්‍රාථමික. අඩුම වේගයක් තියෙන ප්‍රාථමික. වැඩි කාලයක් ගමන් කරනවා පුතේ අවිලතාවයක් ගත වෙන්නේ. මේ තෘතීක කට්ටයන්ගේ ක්ෂණික අවිලතාවයක්. මෙයා ටික වේලාවකින් මෙයාට දිගු වේලාවක් යන පුතේ අවිලතාවය දෙන්න. ඒ අනුව මෙතනෝල් වලට වඩා පහසු වෙන අයිසෝප්‍රොපිල් ඔව් ඒක ඇත්ත. ඊළඟට පිරිඩියම් ක්ලෝරෝප්‍රෝමේට්. හරි ඊළඟ කතාව. සාමාන්‍ය මේ දන්නම කතාවක් ළමයි ගොඩාක් මේක තමයි උත්තරේ විදිහට ලකුණු කරලා නැත්තේ. හරි සාමාන්‍යයෙන් පුතේ ඇල්ඩිහයිඩ් එකට සාමාන්‍යයෙන් පුතේ මේ කවුරු හරි ප්‍රාථමික මධ්‍යසාරයකට හරි කවුරු හරි පුතේ ප්‍රාථමික මධ්‍යසාරයකට සාමාන්‍යයෙන් PCC එකතු කරොත් මෙන්න මේ ප්‍රාථමික මධ්‍යසාරයෙන් පුතේ කවුද අපිට ගන්න පුළුවන් ඇල්ඩිහයිඩ් එක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පුතේ ප්‍රාථමික මධ්‍යසාරයකට PCC එකතු කරොත් අපිට හරි ප්‍රාථමික මධ්‍යසාරයකට සාමාන්‍යයෙන් PCC එකතු කරොත් අපිට ඇල්ඩිහයිඩ් එක ගන්න පුළුවන්. හරි කතා දෙකක් නෑ ඒකේ අයි සාමාන්‍ය එකකට PCC මෙයා එකතු කරොත් ඇල්ඩිහයිඩ් එක ගන්න පුළුවන්. හැබැයි පුතේ PCC එකතු කරොත් පුතේ මාර වැඩේ කියන්නේ මධ්‍යසාරයකට PCC එකතු කරොත් ජලීය මාධ්‍යයකදී පොඩ්ඩක් අවුල. හරි එතකොට වෙන්නේ ওই ප්‍රතික්‍රියාව නෙමෙයි PCC ජලීය මාධ්‍යයකදී එකතු කරොත් පුතේ ඔයා දන්නවත් දන්නේ PCC පුතේ මේ වැඩේ පැත්තක තියලා මෙන්න මේ ජලයත් එක්ක එකතු වෙලා හරි PCC මේ තියෙන ජලයත් එක්ක එකතු වෙලා පුතේ හරි මේ ඔක්සිකරණ ක්‍රියාවලිය පැත්තකට දාලා එයා වෙන වැඩක් කරනවා. එයා මෙන්න මෙයා බවටපත් වෙනවා. හරි එයා මෙන්න මෙයා බවටපත් වෙනවා. එතකොට පුතේ මෙයාට තවත් ඔක්සිකරණ වැඩ කරන්න බෑ. එතකොට අපිට ඇල්ඩිහයිඩ් එකක් හම්බෙන්නේ නැත. ඕක සෑහෙන්න වැදගත්. PCC ජලීය මාධ්‍යයක දැම්මොත් පුතේ මෙයා ඔක්සිකරණය කරන්නේ මෙයා ජලයත් එක්ක එකතු වෙලා වෙන මගුලක් ඇති කරනවා. හරි එතකොට මේ ඔක්සිකරණ ක්‍රියාවලිය නතර වෙනවා. එතකොට ඒ පිළිතුරත් හරි. හරි ඒ පිළිතුරත් හරි. ඊළඟ එක්කෙනා බලමු. ඊළඟ එක්කෙනාගේ කියනවා සංයෝගයක ඉහළ සංප්‍රයුක්ත ශක්තියෙහි ප්‍රතික්‍රියාශීලීත්වය අඩු කරයි. ඔය පුතේ කාගේ හරි සංප්‍රයුක්තතා ශක්තිය ඉහළයි නම් එයාගේ ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි. කාගේ හරි සංප්‍රයුක්තතා ශක්තිය අඩුයි නම් ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. ඔය එක මතක තියාගෙන ඉන්න. ඊළඟ එක්කෙනා හතරවෙනි එක්කෙනා තමයි පුතේ මන් තෝරන උත්තරය ඕක. අසත්‍ය ප්‍රකාශයනේ. ශීඝ්‍රයෙන් සිදුවන ප්‍රතික්‍රියා සියල්ලම සෑම විටම ඉහළ ඵලදාවක් ගෙන දී නෑ පුතේ. ප්‍රතික්‍රියාවක වේගයයි ඵලදාවයි අතර සම්බන්ධයක් නෑ. හරි ඒකට මම සරලම උදාහරණයක් කියන්න ඔයාලට මතකද දන්නේ අපි ඉගෙන ගන්නවා. මොකක්ද දන්නවද පුතේ? උත්ප්‍රේරක යෙදුවාම ප්‍රතික්‍රියාවක ඵලදාව වෙනස් වෙන්නේ නෑ. මොකද්ද වෙන්නේ උත්ප්‍රේරක යෙදුවාම? උත්ප්‍රේරක යෙදුවාම පුතේ ප්‍රතික්‍රියාවක මොකද්ද වෙන්නේ? වේගය වැඩි කරනවා. හැබැයි කවදාවත් පුතේ උත්ප්‍රේරක වලට බෑ ප්‍රතික්‍රියාවක ඵලදාව වෙනස් කරන්න. හරි වේගය වැඩි කරයි කියලා පුතේ ඵලදාව වෙනස් කරන්න බෑ. ඒකින්ද පුතේ වේගය සහ ඵලදාව අතර සම්බන්ධයක් නැහැ. හරි වේගය වැඩියෙන් වුණයි කියලා ඒ කට්ටිය වැඩිපුර හැදෙන්නේ. හරි වේගය සහ ඵලදාව අතර සම්බන්ධයක් නැහැ. හරි වේගය කියලා කියන්නේ පුතේ කවුරු හරි ඵල ප්‍රමාණයක් ලබා දෙන්න ගත වෙන කාලය. හරි උත්ප්‍රේරක යෙදුවාම කරන්නේ හරි අපි සාමාන්‍යයෙන් හිතමු ඵල ඇති වෙන්න පැයක් යනවා නම් උත්ප්‍රේරක යොදලා ඵල ඇති කරාම පුතේ විනාඩි 20කින් විතර ඵලය ගන්න පුළුවන්. ඒ කියන්නේ ඵල ටික ලැබෙන්න ගත වෙන කාලයයි අඩු කරගන්න. හරි ඒකයි මිනිස්සුන්ගේ ශ්‍රමය ඉතිරි කරගන්න. ඒවට තමයි උත්ප්‍රේරක යොදන්නේ. හරි ඊළඟට කිසියම් අණුක සූත්‍රයක් සඳහා පවතින ප්‍රතිරූප අවයව යුගලක් වන හරි සාමාන්‍යයෙන් මේක අසත් එක්කෙනානේ යන්නේ. හරි කිසියම් අණුක සූත්‍රයක් සඳහා පවතින ප්‍රතිරූප අවයව යුගලක්. පුතේ ප්‍රතිරූප අවයව කියන්නේ වෙන්නේ මොන සමාවිකතාවයටද? අපිට මතකද ඔයාට ත්‍රිමාන සමාවිකතාවය වර්ග දෙකකට බෙදුවා පාරත්‍රිමානයි හරි පාරත්‍රිමානයි ප්‍රතිරූප අවයවයිනේ. එයා ත්‍රිමාන සමාවිකතාවයේ කොටසක්. ප්‍රතිරූප අවයව සමාවික හරි ප්‍රතිරූප සමාවික විදිහට සාමාන්‍යයෙන් අපි කිව්වේ L ආකාරයයි D ආකාරයයි කියවනේ. මේ කට්ටියන්ගේ භෞතික ගුණ සමානයි කිව්ව රසායනික ගුණ වෙනස් කිව්වනේ. මෙයා ව්‍යුහ සමාවික ලෙස සැලකිය නොහැක. පුතේ ප්‍රතිරූප සමාවික කියලා කියන්නේ ව්‍යුහ සමාවික වයත් කොටසක් නෙමෙයි. මොන සමාවික වලට අයත් කොටසක්? ත්‍රිමාන සමාවික. ඔයාලට මතකයිනේ සමාවිකතාවයේ ප්‍රධාන කොටස් දෙකයි. ත්‍රිමාන සමාවිකයි ව්‍යුහයිනේ. ව්‍යුහ වලට අයත් දාම ස්ථාන ක්‍රියාකාරී කාණ්ඩ. මේ ප්‍රතිරූප අවයව ඇති වෙන්නේ මොන සමාවිකතාවයටද පුතේ? ත්‍රිමාන සමාවිකතාවයට. යා ව්‍යුහ සමාවිකතාවයට අයත් කොටසක් ලෙස නොසලකිය හැකිය කියන එක නේ. හරි අපෙන් ඇහුවේ වැරදි පිළිතුරනේ. වැරදි පිළිතුර තමයි 4. එතකොට පුතේ 24ට මන් තෝරන උත්තරේ 4. ඊළඟට අපි යම් 25ට.
හරි පුතේ 25 දී කියනවා මෙහෙම ප්‍රශ්නයක්. හරි 25 දී කියනවා මෙයා නයිට්‍රෝකරණයට ලක් කරාම පුතේ හරි නයිට්‍රෝකරණයට ලක් වෙන ශීඝ්‍රතාවය අඩු වෙන පිළිවෙල අහන්නේ. හරි මේ සමහරල වචන ළමයිට තේරෙන්නේ නැහැ. හරි කිව්වම සිහි කල්පනාව අමතක වෙලා කට්ටියන. හරි නයිට්‍රෝකරණ ශීඝ්‍රතාවය අඩු වෙන අණු පිළිවෙල අහන්නේ. හරි නයිට්‍රෝකරණයේදී පුතේ කවුද එන්නේ? නයිට්‍රෝකරණ මිශ්‍රණයේදී ඉන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයයි සාන්ද්‍ර HNO3 අම්ලයයි. කවුද නයිට්‍රෝකරණයේදී අපිට වැදගත් කෙනා පුතේ? NO2+ කියන එක්කෙනා. ඔයාලට මතකද මේ Br2FeBr3 ආපු එක්කෙනාට මොකද්ද කියන්නේ පුතේ? බ්‍රෝමිනීකරණය. මේකෙදි වැදගත් කෙනා Br2. ඊට පස්සේ ඔයාලට මතකද දන්නේ මෙයත් එක්ක CH3Cl එක්ක නිර්ජලයේ Cl3 ආවොත් වැදගත් කෙනා කවුද? CH3+ කියන කෙනා. ඊළඟට පුතේ ඒසයිල්කරණය වගේ එකක් આવොත් මෙන්න මේ කොටස් ටික තමයි වැදගත්. මම මේ කියලා දෙන තීරියෙන් නයිට්‍රෝකරණයේ ගානක්, බ්‍රෝමනීකරණයේ ගානක්, ඇසිල්කරණයේ ගානක්, ඒසයිල්කරණයේ ගානක් ඕන එකක් හදන්න පුළුවන්. මේ හැම එකේම ධන අයනයක් නෙන්නේ NO2+ ඉලෙක්ට්‍රෝෆයිලයක් නේ. පුතේ ඉලෙක්ට්‍රෝෆයිලයක් තමයි මේ ප්‍රතික්‍රියාවේදී එන්නේ වැඩකාරය. හරි මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන ශීඝ්‍රතාවය අහන්නේ. ඔයා දන්නවා පුතේ මෙයා මොන කාරකයක්ද? මෙයා සක්‍රීය කාරක. එතකොට මෙයා මොන මට්ටමේ කෙනෙක්ද පුතේ? මධ්‍යස්ථ සක්‍රීය කාරක. හරි. මෙයා මොකක්ද පුතේ? වික්‍රීය කාරක. හරි. මෙයා කවුද? හරි මොන වික්‍රීය කාරකයක්ද මෙයා? හරි අඩු වෙන පිළිවෙලනේ අහන්න. අඩු වෙන කතාව මම දාන්න. මෙයා ප්‍රබල වික්‍රීය කාරක. මෙයා මොන සක්‍රීය කාරක සර් මේ දුබල කෙනෙක්. හරි මෙයා සක්‍රීය කාරකයා ප්‍රබලම කෙනෙක්. ප්‍රබල සක්‍රීය කාරක. මෙයා පුතේ වික්‍රීය කාරකයි දුබලයි. අහන්නකෝ සර් මේ වර්ග ටික කිව්වේ ඇයි? ඔයා දන්නවා පුතේ සක්‍රීය කාරක කියලා කියන්නේ බෙන්සීන් වලල්ලට ඉලෙක්ට්‍රෝන විදින කට්ටිය. එහෙනම් බෙන්සීන් වලල්ලට මධ්‍යස්ථ සක්‍රීය අපි පටන් ගමු ප්‍රබලම කෙනාගෙන්. පුතේ මෙයා සක්‍රීය කාරකනේ ප්‍රබලම කෙනානේ. ඔයා හිතන්න මෙයා බෙන්සීන් වලට ඉලෙක්ට්‍රෝන විදිනවා. විද්දාම් පුතේ බෙන්සීන් වලට මෙයාට පුළුවන් ඉලෙක්ට්‍රෝන විදින්න. බෙන්සීන් වලල්ලට පොඩි ඍණ ගතියක් එනවා. අපි හිතමු මෙයාට මේ විදියට ඍණ ගතියක් එනවා. හරි මෙයා ගොඩාක් ඉලෙක්ට්‍රෝන විදිනවා. ඒකයි මෙයා ප්‍රබල කියන්නේ. ඊට වඩා මෙයා විදින ගාන පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ මෙයා ඍණ ගතිය ඊට වඩා අඩුයි. මම පොඩ්ඩක් මේක හොඳට මේ ඍණ ගතිය පොඩ්ඩක් ලකුණු කරලා පෙන්නන්නම්. ඔය ඍණ ගතිය එන විදිය. හරි ඍණ ගතිය එන විදිය. හරි ඍණ ගතිය. එතකොට මෙයාගේ පුතේ මෙයා ගොඩාක් ඉලෙක්ට්‍රෝන විදිදි ලොකු ඍණ ගතියක් තියෙනවා පුතේ මෙයාට ලොකු ඍණ ගතියක් තියෙනවා. මෙයාගේ පොඩ්ඩක් මධ්‍යස්ථයිනේ. ඊට වඩා චුට්ටක් අඩුයි පුතේ මෙයාගේ බෙන්සීන් වලට පොඩි ඍණ ගතියක් එන්නේ. හැබැයි මෙයා කො අන්තිම එක්කෙනා දුබල කෙනා යාන්තම් ඉලෙක්ට්‍රෝන විදින්න පුතේ මෙයාගේ ඍණ ගතිය සෑහෙන්න අඩුයි යාන්තම් වගේ දින්නේ. හරි එතකොට සර් වික්‍රියකාරක මොකද්ද කරන්නේ? වික්‍රියකාරක කරන්නේ ඉලෙක්ට්‍රෝන අදිනවා පුතේ බෙන්සීන් වලල්ලෙන්. මෙයා ප්‍රබල ලෙස අදිද්දී ඉලෙක්ට්‍රෝන අයින් වෙද්දී පුතේ බෙන්සීන් වලට මොන ගතියක් එනවයි? ධන ගතියක් වගේ එනවා. ධන ගතියක් වගේ. මෙයා පුතේ ඉච්චර අදින්නේ මෙයා දුබලෙක් කෙනෙක් නේ. මෙයාගේ යන්තම් ධන ගතියක් එනවා. එතකොට මෙයා කැමති පුතේ මොන කට්ටියත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. හොඳට මතක තියාගන්න විභාගයට ගියාම හොඳටම තේරෙයි. පුතේ මෙයා කැමති ධන කට්ටියත් එක්ක මේ ඍණ කට්ටිය මෙයා ධනයිනේ. එහෙනම් මෙයා වේගෙන්ම ප්‍රතික්‍රියා කරන්නේ. අපෙන් අහන්නේ අඩු වෙන අණුපිළිවෙලනේ. අඩු වෙන අණුපිළිවෙල. එහෙනම් මම වැඩි වෙන පිළිවෙලට කියන්නම්. හරි අඩු වෙන්නේ මේ පිළිවෙලට. අඩු වෙන අණුපිළිවෙල වැඩිම ශීඝ්‍රතාවයකින් කැමති මෙයා ධනයිනේ. මෙයා කැමති ගොඩාක් ඍණ කෙනත් එක්ක වෙන්න. එහෙනම් වැඩිම ශීඝ්‍රතාවයේ තියෙන D ගේ. හරි ඊට වඩා අඩු වෙන්න ඕන. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ කවුද? ඊට පස්සේ කවුද ඉන්නේ ඉලෙක්ට්‍රෝන? මෙයා කැමති ඍණ කට්ටියත් එක්ක තව ඍණ දෙන්නෙක් ඉන්නවා. මෙයා මධ්‍යස්ථ කෙනත් එක්ක තමයි ඊට පස්සේ. හරි ඊට වඩා වැඩි A ගේ. ඊට වඩා අඩුයි කවුද? මෙයාගේ මේ ඍණ කෙනෙක් ඉන්නවා. මේ ඍණ කෙනෙක් ඉන්නවා C ගේ. ධන දෙන්නෙක් ඉන්න ඕනේ. මෙයා ධන ගතිය වැඩි කට්ටියට කැමති නෑ. එහෙනම් මෙයා ඊළඟට ඉන්නේ කවුද? ධන පොඩ්ඩක් අඩු වෙච්ච. හරි මේ දෙන්නා. මේ දෙන්නගෙන් කවුද මේ ධන පොඩ්ඩක් අඩු වෙච්ච කවුද ඉන්නේ? ධන පොඩ්ඩක් අඩු වෙච්ච මෙයා තමයි ඊළඟට ඉන්නේ. කවුද? E. එහෙනම් අඩුම ශීඝ්‍රතාවයකින් ප්‍රතික්‍රියා වෙන්නේ කාත් එක්ක? Bත් එක්ක. ශීඝ්‍රතාවය අඩු වෙන පිළිවෙල එනවා. මතක තියාගන්න පුතේ වික්‍රියකාරක ඉලෙක්ට්‍රෝන අදිද්දී මොන ගතියක් එනවා? ධන ගතියක්. සක්‍රියකාරක විදිද්දී ඍණ ගතියක්. ගොඩාක් විදිද්දී ඍණ ගතිය වැඩි. එතකොට මෙයා කැමති ඒ වගේ තැන් එක්ක එකතු වෙන්න. එතකොට මේ පිළිවෙල ගත්තාම කවුද එන්නේ? හරි වැඩි වෙන අඩු වෙන පිළිවෙල D A C E B කියන පිළිවෙල. හරි කීවෙනි පිළිතුරද? එතකොට පස්වෙනි පිළිතුර. මම 25ට තෝරන පිළිතුර අංක 5. හරි
ඊළඟට අපි බලමු 26 හරි පුතේ 26 වෙනි ගාන KBR සහ KI වෙන් කර ගැනීම සඳහා හරි KBR සහ KI වෙන් කර ගැනීම සඳහා අපෙන් අහන්නේ හරි මුලින්ම දානවා ජලීය ලෙඩ් නයිට්‍රේට් ටිකක් මේ ලෙඩ් නයිට්‍රේට් දැම්මහම මොකෝ වෙන්නේ හරි ලෙඩ් නයිට්‍රේට් එකක් දැම්මම පුතේ මේ ලෙඩ් නයිට්‍රේට් වලට KI එකතු කරොත් තුයි ලෙඩ් නයිට්‍රේට් වලට පුතේ හරි KI තුයි ලෙඩ් නයිට්‍රේට් වලට එකතු කරනවා KBR තුයි හරි KBR තුයි එකතු කරොත් ඔයා දන්නවා මේ ලෙඩ් අයනත් එක්ක KI ක්‍රියාත්මක වෙලා පුතේ ලෙඩ් අයඩයිඩ් ඇති වෙනවා අවක්ෂේපයක් හරි මේකේ මෙයා එකතු වෙලා පුතේ ලෙඩ් බ්‍රෝමයිඩ් ඇති වෙනවා අවක්ෂේපයක් පුතේ ලෙඩ් අයඩයිඩ් වල පාට හරි ලෙඩ් අයඩයිඩ් වල පාට කහ පාට අවක්ෂේපයක් ලෙඩ් බ්‍රෝමයිඩ් ගේ අවක්ෂේපය පුතේ සුදු පැහැති ක්‍රීම් පැහැයක් තියෙන සුදු පැහැයක් තියෙන්නේ එහෙනම් මේ දෙන්නා ලෙඩ් නයිට්‍රේට් මගින් වෙන් කරලා අඳුරන්න පුළුවන් අවක්ෂේප දෙනවා දෙන්නම මෙයාගේ කහ පාට මෙයාගේ තියෙන්නේ සුදු පාට ඒකින්ද වෙන් කරගන්න පුළුවන් ඊට පස්සේ සල්ෆියුරික් අම්ලය එකතු කරොත් හරි ඊළඟට එකතු කරන්නේ සල්ෆියුරික් පුතේ සාන්ද්‍ර සල්ෆියුරික් වගේ අම්ලයක් හරි මේ KBR වලට ඔයා ඕන කෙනෙක් ඉන්නවනම් ලියා ගන්න. හරි ඔයා ඕන එකක් ලියා ගන්න මේක මං කිව්වනේ මේකේ මේ කිසි වැඩක් නැහැ පුතේ නිකන් බලන් ඉඳලා ඔයා අනිවාර්යෙන් ලියන්න ඕන. හරි KBR තුයි හරි KI නේ. KI පුතේ මේ I- ඉන්න තැනකට සාන්ද්‍ර අම්ලයක් එකතු කරාම මෙතනින් මොන වායුවේ පිට වෙන්නේ Br2. මෙතනින් පිට වෙනවා පුතේ මොන වායුවක් I2 මේ පිට වෙන්න පුළුවන් Br සහ අයඩින් පිට වෙන්නේ මොන අම්ල තිබුණොත් විතරේ සාන්ද්‍ර අම්ල වලදී තනුක අම්ල දාලා හරියන්නේ මේ Br2 වල පැහැය පුතේ හරි Br2 දුඹුරු පැහැයකින් වායුවක් පිට වෙනවා මෙයා දම් පාටින් පිට වෙනවා ඒකින්ද පුතේ අපිට මේ දෙන්න වෙන් කරලා අඳුරන්න පුළුවන් මෙයාගෙන් දුඹුරු පාට වායුවක් මෙයාගෙන් දම් පැහැති වායුවක් ඊළඟට I2CCl4 මාධ්‍යයකදී දැම්මොත් ඔයා මෙන්න මේ කතාව අහලා තියෙනවද දන්නේ පොඩි කාලේ හරි පොඩි කාලේ අහලා තියෙනවද දන්නේ මෙන්න මෙහෙම හේලයිඩ් අයන ද්‍රාවණයකට ඉහළින් ඉන්න එක්කෙනෙක් දැන් සාමාන්‍යයෙන් හේලයිඩ් ගත්තාම මේවනේ ඉන්නේ ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් කියලා මේ වගේ හේලයිඩ් අයන ද්‍රාවණයකට ඉහළින් ඉන්න එක්කෙනෙක් කෙවුවොත් පුතේ අපිට පුළුවන් මේ හේලයිඩේ නිදහස් කරන්න. එහෙනම් දැන් බ්‍රෝමින්නේ බ්‍රෝමින්ගෙන් පුතේ Br2 නිදහස් කිරීමේ හැකියාව තියෙන්නේ මේ දෙන්නට විතරයි. අයඩින් වල හරියන්නේ හරි. එතකොට ඉහළින් ඉන්න එක්කෙනෙක් ආවොත් පුළුවන් අපිට මෙයාව නිදහස් කරන්න. ඒ වගේම අර අයඩින් ඉන්න එක්කෙනෙක් ගත්තොත් දැන් මේකෙදි වෙන් කරන් ඉන්න තියෙන්නේ පුතේ අයන දෙන්නා I- තුයි Br- තුයි මේකට හරි අයඩින් වල හරියන්නේ නැහැ පුතේ අයඩින් වලට පුතේ කවුරුවත් නිදහස් වෙන්නේ නැහැ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ හරි මේ අයඩින් මීට පහලින් ඉන්නේ හරි අයඩින් නෙවයි කියලා වෙනසක් වෙන්නේ නැහැ මේ I- ඉන්න තැනටත් පුතේ අයඩින් ආවයි කියලා වායු පිට කරන්න බෑ හරි අයඩින්ගෙන් I- එකතු කරන්න බෑ කාබනික ස්තරයේ වර්ණය වෙනස් වෙන්නේ නැහැ හරි ඒකින්ද පුතේ මේ අසුරෙන් වෙන් කරන්න බෑ I2 වල හරියන්නේ හරි I2 දාලා හරියන්නේ හේතුව ඉහළින් ඉන්න කවුරු හරි ආවොත් විතරයි පුතේ වායු පිට වෙන්නේ මේ Br- ඉන්න තැනකින් වායු පිට කරන්න බෑ අයඩින් පහලින් ඉන්නේ හරි I- ඉන්න තැනකට අයඩින් දාලා වැඩකුත් නැහැ හරි එතකොට වෙනසක් වෙන්නේ නැහැ එහෙනම් වෙන් කළා අඳුර ගන්න බැරි එයා මගින් හරි ඊට පස්සේ බලන්නකෝ වෙන් කළා අඳුර ගන්න බැරි එයා මගින් හරි Br2CCl4 මාධ්‍යයකදී එවනවා අන්න මේ දෙන්න ඉන්න තැනකට Br2 එවනවා හරි කවුද ඉන්නේ හරි Br- තුයි I- තුයි හරි Br- තුයි I- තුයි ඉන්න තැනකට Br2 එවනවා Br2 ආවම පුතේ මෙයා වැඩක් නැහැනේ මෙයාට මෙයාගේ වෙනසක් වෙන්නේ නැහැ මෙයාගේ පුතේ කාබනික ස්තරේ වෙනසක් වෙන්නේ නැහැ හැබැයි I- ඉන්න තැනකට මේ ඉහළින් ඉන්න Br ආවම I- ඉන්න තැනකට ඉහළින් Br ආවම මෙයා Br වෙනවා I- පිට වෙලා යනවා පිට වෙලා ගිහලා පුතේ කාබනික ස්තරේ දිය වෙනවා මෙයාගෙන් වෙනසක් වෙන්නේ නැහැ මෙයාගෙන් පුතේ I2 පිට වෙලා යන හින්දා හරි මෙතනින් I2 හැදෙන හින්දා කාබනික ස්තරයේ පුතේ සාමාන්‍යයෙන් අයඩින් දම් පාටයි කාබනික ස්තරය තුල දිය වුණාම මෙයාගේ පාට තැඹිලි දුඹුරු පැහැයක් වෙනවා මේ CCl4 වල දිය වෙලා මෙයා තැඹිලි දුඹුරු පැහැයක් දෙනවා එතකොට පුතේ අපිට මෙයා වෙන් කරගන්න පුළුවන් Br2 වේවා මෙයාගෙන් වෙනසක් නැහැ මෙයාගෙන් තැඹිලි දුඹුරු පැහැයක් එන හින්දා වෙන් කරගන්න පුළුවන් අන්තිම එක්කෙනා අන්න අන්තිම එක්කෙනත් සෑහෙන්න වැදගත් හරි විභාගෙට ගියාම හොඳට වැදගත් මම කියලා දෙන්නම්
හරි සිල්වර් නයිට්‍රේට් එකතු කරාම මොකෝ වෙන්නේ Br ඉන්න තැනකට සහ අයඩින් ඉන්න තැනකට සිල්වර් නයිට්‍රේට් එකතු කරොත් මේ සිල්වර් නයිට්‍රේට් මම මේකම ක්ලෝරින් ගැනත් කියන්න පුතේ ක්ලෝරින් ඉන්න තැනකට මේ වගේ තැනකට සිල්වර් නයිට්‍රේට් එකතු කළොත් සිල්වර් Br මෙතනට පුතේ සිල්වර් නයිට්‍රේට් එකතු කරොත් සිල්වර් Br මෙතන සිල්වර් අයඩයිඩ් මෙතනට සිල්වර් නයිට්‍රේට් එකතු කරොත් හරි සිල්වර් නයිට්‍රේට් සමාවින්න මෙතනින් එකතු කරන්නේ සිල්වර් නයිට්‍රේට් එතකොට ඇති වෙන්නේ පුතේ සිල්වර් ක්ලෝරයිඩ් ඔයා දන්නවද දන්නේ මෙන්න මේ සිල්වර් ක්ලෝරයිඩ් වලට තනුක ඇමෝනියා දැම්මොත් පුතේ සිල්වර් ඇමෝනියා කාණ්ඩ දෙකයි 1+ හැදිලා දිය වෙලා යනවා ඒ වගේම පුතේ සාන්ද්‍ර ඇමෝනියා දැම්මත් ওই විදිහටම දිය වෙනවා හරි දිය වේ හරි ওই විදිහටම හැබැයි සිල්වර් ක්ලෝරයිඩ් සිල්වර් බ්‍රෝමයිඩ් වලට පුතේ තනුක ඇමෝනියා දැම්මට නම් දිය වෙන්නේ හරි තනුක ඇමෝනියා වල දිය වෙන්නේ මෙයාට සාන්ද්‍ර ඇමෝනියා දැම්මොත් පුතේ මොකෝ කියන්නේ මෙයාට සාන්ද්‍ර ඇමෝනියා දැම්මොත් මොකෝ කියන්නේ හරි මෙයාට පුතේ සාන්ද්‍ර ඇමෝනියා දැම්මොත් හරි මම දැන් වේගෙන් ඔයාලට මතක් කරන් යනවා අඩු වෙලාවකදී හරි මට ඕන සෑහෙන්න තීරි ගොඩක් ඔයාලට උගන්වන්න හරි වැඩේ ගොඩ දාලා දෙන්න මෙයාට සාන්ද්‍ර ඇමෝනියා දැම්මොත් මෙයා දිය වෙලා ඒත් කවුරු බවටපත් වෙනවද සිල්වර් ඇමෝනියා කාණ්ඩ දෙකයි 1+ වෙනවා මෙයා දිය වෙලා යනවා පුතේ සිල්වර් අයඩයිඩ් වලට තනුක ඇමෝනියා දැම්මත් දිය වෙන්නේ නැහැ සාන්ද්‍ර ඇමෝනියා දැම්මත් මෙයා දිය වෙන්නේ නැහැ ඔන්න ඔය ටික දැනන් ඉන්න ඕන ඒකද පුතේ මේ දෙන්න වෙන් කර හඳුනා ගන්න පුළුවන් සාන්ද්‍ර ඇමෝනියා දාලා පුළුවන් මේ